සාරිපුත්ත මහරහතන් වහන්සේ පුණ්‍ය මහරහතන් වහන්සේගෙන් අහනවා ආයුෂ්මතුන් වහන්සේ ඔබත් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බඹසර රකින්න කෙනෙක් නේද? ඔන්න අහන ප්‍රශ්නේ. ඔබ වහන්සේත් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බඹසර වාසය කරන කෙනෙක් නේද? එහෙමයි ආයුෂ්මතුන් වහන්සේ. කවුද එහෙමයි ආයුෂ්මතුන් වහන්සේ කිව්වේ? මන්තානිපුත්‍ර මහරහතන් වහන්සේ. එහෙමයි ආයුෂ්මතුන් වහන්සේ. එතකොට අහනවා ඊළඟ ප්‍රශ්නේ අහනවා ආයුෂ්මතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බඹසර වසන්නේ සීලෙන් පිරිසිදු වීමටද? භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බඹසර වසන්නේ සීලෙන් පිරිසිදු වීමටද? ආයුෂ්මතුන් වහන්සේ ඒකට නම් නෙමෙයි. ඔන්න උත්තරේ. කියනවා නොහිතන් ආවසෝ. ආයුෂ්මතුන් වහන්සේ ඒකට නම් නෙමෙයි. එතකොට අහනවා එහෙමනම් ආයුෂ්මතුන් භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ සිතේ පිරිසිදු බවටද? චිත්ත විසුද්ධත්තං සිතේ පිරිසිදු බව පිණිසද? ආයුෂ්මතුන් වහන්සේ ඒකටත් නෙමෙයි. ඊට පස්සේ අහනවා එහෙමනම් ආයුෂ්මතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ තමන්ගේ දැක්ම පිරිසිදු කරගන්නටද? ditthi visuddhiyටද? ආයුෂ්මතුන් වහන්සේ ඒකටත් නෙමෙයි. ඊළඟට අහනවා එහෙමනම් ආයුෂ්මතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ කාංකා විතරණ විසුද්ධියටද? සැකදුරු කරගන්න පිරිසිදු වෙන්නටද? කාංකා විතරණ විසුද්ධි කියන්නේ සැකදුරු කරගෙන පිරිසිදු වෙන්නටද? ඒකටත් නෙමෙයි ආයුෂ්මතුන් වහන්සේ. ඊට පස්සේ අහනවා සාරිපුත්‍රයන් වහන්සේ එහෙමනම් ආයුෂ්මතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ මගත් නොමගත් ගැන මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියටද? මගත් නොමගත් ගැන නුවණින් දැකීම පිරිසිදු කරන්නටද? මාර්ගයයි අමාර්ගයයි ගැන නුවණින් දැකීම පිරිසිදු කරගන්නටද? නොහිතන් ආවසෝ. ආයුෂ්මතුන් වහන්සේ ඒකට නෙමෙයි. එතකොට සාරිපුත්‍රයන් වහන්සේ අහනවා එහෙමනම් ආයුෂ්මතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධත්තං ප්‍රතිපදාව නුවණින් දැකීම පිරිසිදු කරගන්නටද? ආයුෂ්මත ඒකට නෙමෙයි. එහෙමනම් ආයුෂ්මතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ ඥාන දර්ශන විසුද්ධත්තං නුවණින් දැකීමම පිරිසිදු කරගන්නටද? ඒකටත් නෙමෙයි. ප්‍රශ්න 7යි. ප්‍රශ්න කීයක්ද? 7ක් තියෙනවා. මේ 7ට තමයි අපි කියන්නේ සප්ත විසුද්ධි. විසුද්ධි කියන්නේ පිරිසිදු වීම. පිරිසිදු වීම 7. පිරිසිදු වීම 7 ගැන මේ ප්‍රශ්න අහනකට එකක් ගානේ මේ පුණ්‍ය මහරහතන් වහන්සේගේ පිළිතුරුණිය මොකද්ද? මේ එකකටවත් නෙමෙයි. එතකොට අහනවා සාරිපුත්‍රයන් වහන්සේ අහනවා හරි වැඩක් නොවේ ආයුෂ්මතුන්. භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ සීලයෙන් පිරිසිදු වීමටද කිව්වහම නැtei කියනවා. භාග්‍යවතුන් වහන්සේ ගාව බඹසර වසන්නේ හිමනම් චිත්ත විසුද්ධියට සිත පිරිසිදු කර ගැනීමටද කියලා අහුවහම නැtei කියනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ දෘෂ්ටිය පිරිසිදු කර ගැනීමට කියලා අහුවහම ඒකටත් නැtei කියනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ සැක දුරු කරගෙන කාංකා විතරණ විසුද්ධියේ සැක දුරු කරගෙන පිරිසිදු වෙන්නටද කියලා ඒකට නැtei කියනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ මාර්ගයයි මග නොමග දැනගෙන පිරිසිදු වෙන්නටද කියලා ඒකට නැtei කියනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ
ප්‍රතිපදාව නුවණින් දැක පිරිසිදු වෙන්නද කියලා ඒකටත් නැtei කියනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ ඥාන දර්ශන විසුද්ධියට නුවණින් දැක පිරිසිදු වෙන්නද කියලා අහුවාම ඒකටත් නැtei කියනවා. අහනවා එතකොට ආයිමුතුන් භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර රකින්නේ කුමකටද? පුන්න මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ වදාරනවා අනුපාදා පරිනිබ්බාන තංකෝ ආවසෝ භගවති බ්‍රහ්මචර්යං වස්සති. භාග්‍යවතුන් ආයුෂ්මත මම භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර රකින්නේ කිසිවකට ග්‍රහණය නොවි පිරිනිවන් පාන්නයි. කිසිවකට ග්‍රහණය නොවි පිරිනිවන් පාන්නයි. එතකොට අහනවා සාරිපුත්‍රයන් වහන්සේ අහනවා එතකොට ආයුෂ්මතුන් සීලයෙන් පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද? නොහිදන් ආයුෂ්මතුන් ඒක එහෙම නෙමෙයි. ඊළඟට අහනවා එහෙමනම් ආයුෂ්මතුන් සිත පිරිසිදු වීම චිත්ත විසුද්ධි අනුපාදා පරිනිර්වාණය නේද? නොහිදන් ආයුෂ්මතුන් ඒකත් එහෙම නෙමෙයි. ඊළඟට අහනවා එහෙමනම් ආයුෂ්මතුන් දෘෂ්ටිය පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද? පුණ්‍යමහරහතන් වහන්සේ කියනවා එහෙම නෙමෙයි ආයුෂ්මතුන්. ඊට පස්සේ අහනවා එහෙනම් ආයුෂ්මතුන් කාංකා විතරණ විසුද්ධි සැක දුරු කරගෙන පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද? ඒක එහෙම නෙමෙයි ආයුෂ්මතුන් කියනවා. ඊට පස්සේ අහනවා එහෙනම් ආයුෂ්මතුන් මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය මග නොමග දැනගෙන පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද? ඒක එහෙම නෙමෙයි ආයුෂ්මතුන් කියනවා. ඊළඟට සාරිපුත්‍රයන් වහන්සේ අහනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධි ප්‍රතිපදාව නුවණින් දැක පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද? ඒක එහෙම නෙමෙයි ආයුෂ්මතුන් කියනවා. ඊට පස්සේ අහනවා ඥාන දර්ශන විසුද්ධි නුවණින් දැක පිරිසිදු වීම අනුපාද පරිනිබ්බාණය නේද? නොහිදන් ආයුෂ්මතුන් එහෙම නෙමෙයි කියනවා. පුණ්‍ය මහරහතන් වහන්සේ අර එකක් ගානේ මොකද්ද පිළිතුරු දුන්නේ? ඒක එහෙම නෙමෙයි කිව්වා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අහනවා එහෙමනම් ආයුෂ්මතුන් මේක හරි කතාවක් කියනවා. මොකද්ද? දැන් ඔබ වහන්සේගෙන් ඇහුවා සීලයෙන් පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද කියලා. ඔබ වහන්සේ නැtei කියනවා. චිත්ත පාරිශුද්ධිය, චිත්ත විසුද්ධිය, සිත පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද කියලා ඇහුවා. ඔබ වහන්සේ ඒකත් එහෙම නැtei කියනවා. ඊළඟට දෘෂ්ටිය පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද කියලා ඇහුවා. ඔබ වහන්සේ ඒකත් නැtei කියනවා. ඊළඟට කාංකා විතරණ සැක දුරු කිරීම, සැක දුරු කර ගැනීම, සැක දුරු කර ගැනීමෙන් පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද කියලා අහනවා. ඔබ වහන්සේ ඒකත් නැtei කිව්වා. ඊළඟට මග නොමග නුවණින් දැක පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද කියලා ඇහුවා. ඔබ වහන්සේ ඒක නැtei කියනවා. ප්‍රතිපදාව නුවණින් දැක පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද කියලා ඇහුවා. ඔබ වහන්සේ ඒක නැtei කියනවා. ඥාන නුවණින් දැකීමෙන් පිරිසිදු වීම ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිබ්බාණය නේද කියලා ඇහුවා. ඒක නැtei කියනවා. ඉතින් අහනවා සාරිපුත්‍රයන් වහන්සේ අනේ ආයුෂ්මතුන් මේ කියපු කතාවේ තේරුම මං දැනගන්නේ කොහොමද? මේ කියපු කතාවේ තේරුම මං දැනගත යුත්තේ කොහොමද කියලා ඇහුවා. එතකොට දැන් මේ පුණ්‍ය මහරහතන් වහන්සේ දන්නවාද මේ කතා කරන්නේ සාරිපුත්‍රයන් වහන්සේත් එක්ක කියලා? දන්නේ නැහැ.
පුණ්‍යන් වහන්සේ හිතුවේ මේ සාමාන්‍ය භික්ෂුවක් කියලා. පුණ්‍යමහා රහතන් වහන්සේ මේ සාරිපුත්තයන් වහන්සේට කියනවා ආයිමුතුන් සීලේ පිරිසිදු වීම වෙච්ච පමණින් පිරිනුවම් පානවා නම් අනුපාදා පරිනිබ්බාණයට පත් වෙනවා නම් එහෙනම් උපාදාන තියෙන අය තමයි පිරිනුවම් පාන්න කියනවා. දැන් මේ පිරිනුවම් පාන්නේ කවුද? උපාදාන තියෙන අයද නැති අයද? අනුපාදා පරිනිබ්බාන කියන්නේ උපාදාන රහිතව පිරිනුවම් පෑම. කියන සීලයෙන් පමණක් නම් මේක වෙන්නේ. එහෙනම් උපාදාන සහිත කෙනෙක් තමයි පිරිනුවම් පාන්නේ. ඊට පස්සේ කියනවා ඒ වගේම ආශිවතුන් මේකේ ලස්සනට කියනවා මේක බලන්න මේ රහතන් වහන්සේලාගේ කතාව මේ මම පාලියේ කියලා කියන්නම්. ඒක තේරුම් ගන්න ඔබට. සීල විසුද්ධින් චේ වාවසෝ භගවා අනුපාදා පරිනිබ්බාණං පඤ්ඤාපේස්ස. ඒ කිව්වේ ආයුෂ්මතුන් අපේ භාග්‍යවතුන් වහන්සේ සීල විසුද්ධියෙන් විතරක් අනුපාදා පරිනිර්වාණය වෙනවා කියලා වදාලා නම් එහෙනම් සෞපාදානං ඒව සමානං අනුපාදා පරිනිබ්බාණං පඤ්ඤාපේස්ස. එහෙනම් උපාදාන සහිත කෙනෙක්මයි පිරිනුවම් පාන්නේ කියලා උන්වහන්සේ පනවනවා. එතකොට දැන් මේ කියන්නේ තමන්ගේ එකක්ද භාග්‍යවතුන් වහන්සේ එකක්ද? දැන් තමන්ගේ එකක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ කාගේ එකක්ද? භාග්‍යවතුන් වහන්සේගේ එකක්. භාග්‍යවතුන් වහන්සේ තමයි ධර්මස්වාමී. හොඳට මේ පොයින්ට්ස් තේරුම් ගන්න. තමන්ගේ කතාවක් නෙමෙයි මේ යන්නේ. සීල කියනවා ආයිපතුන් භාග්‍යවතුන් වහන්සේ සීලයෙන් විසුද්ධියට පත්වෙච්ච කෙනෙක් පිරිනුවම් පානවා කිව්වා නම් එහෙනම් පිරිනුවම් පාන එක පනවනවා නම් එහෙනම් භාග්‍යවතුන් වහන්සේ පනවන්නේ උපාදාන සහිත කෙනෙක්. ඊළඟට කියනවා ඒ වගේම ආශ්මතුනි භාග්‍යවතුන් වහන්සේ චිත්ත විසුද්ධිය ලැබුව පමණින් කෙනෙක් පිරිනුවම් පානවා කියලා පනවනවා නම් එහෙනම් භාග්‍යවතුන් වහන්සේ පනවන්නේ උපාදාන සහිත කෙනෙක්. ඒ වගේම ආයතතුනි දෘෂ්ටි විසුද්ධිය ලැබුව පමණින් පිරිනුවම් පානවා අනුපාදා පරිනිබ්බාණයට පත් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ පනවනවා නම් එහෙනම් උන්වහන්සේ පනවන්නේ උපාදාන සහිත කෙනෙක් ගැනයි. ඊළඟට කාංකා විතරණ විසුද්ධියෙන් අනුපාදා පරිනිර්වාණය වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ පනවනවා නම් එහෙනම් භාග්‍යවතුන් වහන්සේ පනවන්නේ උපාදාන සහිත කෙනෙක්. ඊළඟට ආශිපතුන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් කෙනෙක් පිරිනුවම් පානවා කියලා භාග්‍යවතුන් වහන්සේ පනවනවා නම් ඒ භාග්‍යවතුන් වහන්සේ පනවන්නේ එහෙනම් උපාදාන සහිත කෙනෙක්. ඊළඟට ආශිපතුන් පටිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් පිරිනුවම් පානවා කියලා භාග්‍යවතුන් වහන්සේ පනවනවා නම් එහෙනම් මේ උපාදාන සහිත කෙනෙක් තමයි පිරිනුවම් පාන්නේ. ඊළඟට කියනවා ඥාන දර්ශන විසුද්ධිය පමණක් කෙනෙක් පිරිනුවම් පානවා නම් එහෙනම් භාග්‍යවතුන් වහන්සේ පනවන්නේ උපාදාන සහිත කෙනෙක් කියනවා. ඊළඟට කියනවා ඒ වගේම ආශිපතුනි මේ කියපු සප්ත විසුද්ධියෙන් තොරව කෙනෙක් පිරිනුවම් පානවා නම් එහෙනම් පුතඥයන් පිරිනුවම් පානවා කියනවා. පුතුජනෝ හි ආවසෝ අඤ්ඤත්‍රි මේහි ධම්මේහි. ආශිවතුන් පුතඥයා මේ ධර්ම හතෙන් තොරයි කියනවා. පුතඥයා මේ ධර්ම හතෙන් තොරයි කියනවා. ඊට පස්සේ කියනවා තේනේ එනං ආයතතුන් වහන්සේ මං ඔබ වහන්සේට උපමාවක් කියන්නම්. දැන් උපමාව කාගේද? පුණ්‍යමහරහතන් වහන්සේගේ. මං ඔබ වහන්සේට උපමාවක් කියන්නම්. කියනවා උපමාවෙනුත් නුවණ තියන අයට තේරුම් දැනගන්න පුළුවනි. කියනවා ආයතතුන් දැන් මේ කතාව යන්නේ කොහෙද? සවැත් නුවර අන්දවණි. එද රාජධානිය මොකද්ද? මගධද කෝසලද? කෝසල.
කොසල් රටේ රජුරුව කවුද? කොසල් රජුරුව. ඉතින් මේ උපමාවට ගන්නවා කොසල් රජුරුවන් අරන් කියනවා ආශ්මතුන් ඕන් අපි මෙහෙම හිතමු. පසේනදී කොසල් රජුරුවන් වාසය කරන්නේ සවැත් නුවර. ඒතර සවැත් නුවර තියෙන්නේ කොහෙද? තිරුකුණාමලේද? කොහේ සවැත් නුවර තියෙන්නේ? දඹදිව ඉන්දියාවේ නේ. එතකොට කියනවා මේ සවැත් නුවර ඉන්න කොසල් රජුරුව ගම්මු. මේ කොසල් රජුරවන්ට සාකේතයට යන්න වෙනවා වැඩකට. කොහෙටද යන්න වෙන්නේ? සාකේත කොහෙද තියෙන්නේ? සාකේත කොහෙද තියෙන්නේ කියන්නකෝ. හබරනද? සාකේත තියෙන්නේ බරණැස. සාකේතයේ තියෙන්නේ කොහෙද? බරණැස. බරණැස රාජධානියට කියන නම තමයි සාකේතය. එතකොට කොසල් රජුරුවන්ගේ යටතේ තමයි ඒක තියෙන්නේ. එතකොට ඒ සාකේතයට යන්න සිද්ධ වුණා කියමු කොසල් රජුරුවන්ට වැඩකට. එතකොට ඒකට රජුරුවන්ගේ සේවකයෝ සත්ත රත විනීතානි උපට්ඨපෙය්‍යුම්. එතකොට රජුරුවන්ගේ සේවකයෝ රජුරුවන්ට හොඳට හික්මවාපු අස්වයෝ යෙදූ අස්වරත 7ක් ලේස්ති කළා කියමු. ඔන්න දැන් කතන්දරේ යනවා. කොහොමද රජුරවන්ට රජුරු ඉන්නේ කොහෙද? සවැත් නුවර. රජුරවන්ට දැන් යන්න ඕනේ කොහෙද? සාකේතෙට. යන්න ලේස්ති කරන්න කිව්වන් පස්සේ කීයක් ලෑස්ති කළාද? 7ක් අස්පකරත්ත ලෑස්ති කළා. ඉතින් කියනවා එතකොට ආවත්නි ආශ්වතුන් රජුරෝ සවැත් නුවරින් නික්මිලා මාලිගාවෙන් එළියට ඇවිදින් පළවෙනි අස්ව රථයට ගොඩ වුණා. ඔන්න පළවෙනි අස්ව රථයට ගොඩ වුණා. අස්ව රථයට ගොඩ වෙලා ටිකක් දුර ගියා. දැන් දුර ගිහලා ඒකෙන් බැස්සා. බහිනකට දෙවෙනි අස්ව රථේ ලේස්ති. ඊට පස්සේ මොකද කළේ? දෙවෙනි එකට ගොඩ වුණා. දෙවෙනි එකේ ටිකක් දුර ගියා. ගිහලා ඒකෙන් බැස්සා. එතකොට තුන්වෙනි අස්ව රථේ ලේස්ති. එතකොට ඒකට ගොඩ වුණා. තුන්වෙනි එකකින් තරම ටිකක් දුර ගියා. ඒක කියන යනකොට හතරවෙනි අස්ස කරත්තේ ලෑස්ති. ඒකට ගොඩ වුණා. හතරවෙනි එකකින් ගියාම ඒකේ පස්වෙනි අස්ස කරත්තේ ලෑස්ති. පස්වෙනි එකට ගොඩ වුණා. පස්වෙනි අස්ස කරත්තට ගියාම පස්වෙනි එකට ගොඩ වුණා. පස්වෙනි එකකින් ගිහලා ඒකෙන් බස්සාම හයවෙනි එක ලෑස්ති. හයවෙනි එකට ගොඩ වුණා. හයවෙනි එකට ගිහලා ඒකෙන් බැස්සම හත්වෙනි එකට ගොඩ වුණා. හත්වෙනි එකෙන් ගිහිල්ලා සාකේත නගරේ දොරටුව ගාව දොරටුවේ ඇතුළට නගරයේ ඇතුළට ගියා. ගිහිල්ලා බැස්ස ගමන් ඔන්න පිරිස ආවා පිළිගන්න. එතකොට රජුරුවන්ගෙන් අහනවා ඒ නෑදෑයෝ අහනවා රජතුමනි සවැත් නුවරද ලෝකෙ දාවේ? සවැත් නුවර ඉඳලා ඔයා ඔය කස්ස කරත්ති දාවේ කියලා. එතකොට අහනවා මේ සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා ආයපතුනි දැන් ඔන්න රජුරුවන්ගෙන් අහනවා සේවකයෝ රජුරුවන් වහන්සේ ඔබ වහන්සේ සවැත් නුවර ඉඳලා මේ මෙතනට එනකම්ම මේකේද ආවේ? එතකොට අහනවා රජුරුව ආයපතුන් හරියට උත්තර දෙනවා නම් කොහොමද උත්තර දෙන්නේ කියලා අහනවා. දැන් ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දෙනවා. එහෙනම් කියනවා ආශ්වතුන් රජුරුව උත්තර දෙන්නේ මෙහෙමයි කියනවා. මං සවැත් නුවර ඉන්නකොට සාකේතයට එන්න කාරණාවක් යෙදුණා. එතකොට මම කිව්වහම මට ලෑස්ති කළා වාහන කීයක්ද? වාහන 7ක් ලෑස්ති කළා. මං ඒකෙන් මාලිගාවෙන් එළියට බහැප ගමන් එකකට නැග්ගා. එක අසකරත් එකට නැග්ගා. නැගලා ඒකෙන් ඇවිල්ලා මගට බැස්ස ගමන් ඊළඟ එක ලෑස්ති ඒකට නැග්ගා.
ඒකෙන් දෙවෙනි එකට නැග්ගා. ඒකෙන් ඇවිල්ලා ඊළඟ හන්දියෙන් බැස්සා. එතකොට තව එකක් ලෑස්ති මං ඒකට ගොඩ වුණා. ඒකෙන් ඇවිල්ලා ඊළඟ හන්දියෙන් බැස්සා. එතනදී තව එකක් ලෑස්ති මං ඒකට ගොඩ වුණා. ඒකෙන් ඇවිල්ලා ඊළඟ හන්දියෙන් බැස්සා. එතකොට තව එකක් ලෑස්ති ඒකට ගොඩ වුණා. ඊළඟ ඒකෙන් ඇවිල්ලා මම පස්වෙනි මේ හන්දියෙන් බැස්සා. එතන තව එකක් තිබ්බා 6 වෙනි එක මං ඒක නැග්ගා. ඒකෙන් ඇවිල්ලා ඊළඟ හන්දියෙන් බැස්සාම 7 වෙනි අස්සකරත්තල ඉස්ති කරලා තිබ්බා. මං ඒකට නැග්ගා. ඒ 7 වෙනි එකෙන් තමයි මම මෙතෙන්ට ආවේ කිව්වා. ආන් එහෙම තමයි ආයපතුන් රජ්ජුරුව හරියට උත්තර දෙනවා නම් උත්තර දිය යුත්තේ. එතකොට මන්තානපුත්ත පුන්න මහරහතන් වහන්සේ කියනවා ආයපතුනි ඔය විදිහමයි සීල විසුද්ධිය තියෙන්නේ චිත්ත විසුද්ධිය කරා යන්නයි. සීල විසුද්ධිය තියෙන්නේ චිත්ත විසුද්ධිය කරා යන්නයි. චිත්ත විසුද්ධිය තියෙන්නේ දිට්ඨි විසුද්ධිය කරා යන්නයි. දිට්ඨි විසුද්ධිය තියෙන්නේ කාංකා විතරණ විසුද්ධිය කරා යන්නයි. කාංකා විතරණ විසුද්ධිය තියෙන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කරා යන්නයි. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තියෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කරා යන්නයි. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය තියෙන්නේ ඥාන දර්ශන විසුද්ධිය කරා යන්නයි. ඥාන දර්ශන විසුද්ධිය තියෙන්නේ කිසියකට ග්‍රහණය නොවි අනුපාදා පරිනිර්වාණය ලබන්ටයි. ආන්ගේ අනුපාදා පරිනිර්වාණය පිණිසයි මම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බඹසර රකින්නේ කිව්වා.